අපි මුහුණ දෙමින් තිබෙන්නේ ඊටාම බරපතල පාරිසරික දේශපාලන සමාජ සංස්කෘතික ආර්ථික සහ පාරිසරික ව්‍යවසනයකට පරිසරය මං හිතන්නේ අද වෙන විට කියන්නේ පරිසරය කියලා කියන්නේ අපේ සමස්තය මේකේ තියෙන හොලිස්ටික් වැඩක් සාකල්‍ය ප්‍රවේශයක් අපේ පරිසරය තුල තිබෙනවා අපේ දේශපාලන පරිසරය සමාජ පරිසරය ආර්ථික පරිසරය සහ අපේ ජෛව විවිධත්වය ඇතුළු මේ සකල විද පරිසර පද්ධතියම වර්තමානයේ බරපතල අනතුරුදායක තත්වයකට පත් වෙමින් තිබෙන මොහොතක්. දැන් මං හිතන්නේ අපි අහන්න තියෙන්නේ මේ ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට මොනම දහමක්වත් නැති ආණ්ඩුවක්. අපි අර අපේ ගම්වල කියන කතාවක් තියෙනවනේ මුන් මොනම දහමකටවත් නැති උන් කියලා. අන්න ඒ වගේ උන් තමයි මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව. පාදඩ දේශපාලන පැලැන්තියක්. එකක් තමයි අපි දැක්කේ අර ඊයේ මාධ්‍යවල පළවුනේ අර අලි පැටියෙක්ව වන උද්‍යානයක ගැට ගහලා වද හිංසනයකට භාජනය කළා ගැට ගහගෙන තියාගෙන හිටපු විදිය. මේ තව අලි රොෂාන්ලා පැටවු ගහන්න යන්නේ. නායක රංගවල සහෝදරයා කිව්වා වගේ මේ නීති රීති වෙනස් කරලා අලි හොරුන්ට සහතිකයක් දෙනවා අලි හොරකම් කරපන් කියලා. මතක තියාගන්න ඕනේ ම්ලේච්ඡත්වය කොතරම්ද කියනවා නම් මේ ආණ්ඩුව අපි දැක්ක පහුගිය කාලෙත් 2015ට කලිනුත් අලි හොරකම් කරුවේ නිකන් නෙමෙයි. ඒ මහ සත්තු මරලා දාලා අලි පැටව හොරකම් කරන්න බෑ පූස් පැටව බලු පැටව වගේ. ඒ අලි පැටව පූස් පැටව බලු පැටව වගේ හොරකම් කරන්න බෑ. ඒ සත්තු හොරකම් කරනවා නම් හොරකම් කරන්න ඕනේ සත්තුන්ගේ මහ සත්තු මරලා දාලා. අන්න එහෙම ම්ලේච්ඡ වැඩ කරපු පාදට දේශපාලන පැලැන්තියක් තමයි නැවත වතාවක් 2019න් පස්සේ වැඩ අතට අරගෙන තියෙන්නේ. ඒක තමයි අපි දකින්නේ. අපි ඊයේ දැක්ක ඒක තමයි මේ අලි පැටිය ගැට ගහගෙන හිටියේ මොකටද? කවුද මේ හොරු? කවුද මේ හිංසනයට භාජනය කරේ? පැහැදිලිවම මේක හොයාගන්න බැරිද ආණ්ඩුවට? ආණ්ඩුව මේක හොයන්නේ කොහොමද? හොරාගේ අම්මගෙන් පේන අහන්න බෑනේ. අලි රොෂාන්ලා පැටවු ගහන්න යන්නේ මේ රටේ. ඒ නිසා තමයි මිනිස්සු කියන්නේ කිසිම දහමකට නැති එවුන් තමයි ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන පැලැන්තිය. දැන් මුතුරාජවලට කරන්න යන විනාශය නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන ගනිමින්. මොකද අපි දන්නවා නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගනිමින් පහුගිය කාලවල මොන විදිහේ මංකොල්ලයක්ද කරේ කියන එක. ඒ නිසා නාගරික සංවර්ධන අධිකාරිය තියෙන්නේ පරිසරය ආරක්ෂා කරන්න නෙමෙයි. අපි දැක්ක පාර්ලිමේන්තුවේදී වනජීවී ඇමතිද කොහෙද කියනවා අපිට සල්ලි නැති නිසා තමයි නාගරික සංවර්ධන අධිකාරිය මේක පවරාගෙන මේක සංරක්ෂණය කරන්න යන්නේ කියන එක. සල්ලි වලින් පුළුවන් ද මිනිස්සු පරිසර ආරක්ෂා කරන්න? සල්ලි තිබුණු පළියට පුළුවන් ද පරිසරය ආරක්ෂා කරන්න? පරිසර අමාත්‍යාංශයක් තිබෙන්නේ වනජීවී අමාත්‍යාංශයක් තියෙන්නේ. ඒවට තිබෙනවා සල්ලි වලින් නෙමෙයි. ඒවට තිබෙනවා ඒ සඳහා වුණ ව්‍යුහාත්මක වැඩපිළිවෙල. ඒවට තිබෙනවා සුවිශේෂී කාර්යභාරයක්. පරිසර සහ වනජීවී අමාත්‍යාංශවලට නාගරික සංවර්ධන අධිකාරියට තිබෙන්නේ වෙනම වැඩපිළිවෙලක්. නාගරික සංවර්ධන අධිකාරියයි පරිසරයයි අතර තිබෙන්නේ ප්‍රතිගතිනාත්මක සම්බන්ධයක්, ඍණාත්මක සම්බන්ධයක්. නාගරික සංවර්ධන අධිකාරිය කරන්නේ ඉඩම් අල්ලා ගනිමින් ඒවා තුල මහා ව්‍යාපෘති කරන එක. ඒක තමයි නාගරික සංවර්ධන අධිකාරියේ මෙකැනිසම් එක. ඒගොල්ලන්ගේ තියෙන ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් එක. මේ පවතින නව ලිබරල් වැඩපිළිවෙල, නව ලිබරල් ධනේශ්වර ඒ සංවර්ධන වැඩපිළිවෙල නවරිබල සංවර්ධන ව්‍යාපෘතිය ගෙනියන්නේ මේ නාගරික සංවර්ධන අධිකාරියෙන්. එතකොට නාගරික සංවර්ධන අධිකාරියට පරිසරයට අයිති වනජීවී දෙපාර්තමේන්තුවට අයිති භූමි පවරා ගන්නවා කියලා කියන්නේ මේකෙන් කරන්න යන්නේ මේ පරිසරය ආරක්ෂා කරන එක නෙමෙයි. ඉතිහාසයේම නාගරික සංවර්ධන අධිකාරිය පරිසරය ආරක්ෂා කළේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට කටයුතු කරද්දී නාගරික සංවර්ධන අධිකාරියට කොළඹ තියෙන මර්මස්ථාන අල්ලගත්තේ කොහොමද?
කොළඹ ජනතාව ජීවත් වෙච්ච මර්මස්ථාන අල්ලගෙන නිකන් නෙමෙයි ගහලා පැන්නුවේ. ගහලා පන්නලා මිනිසුන් අල්ලගත්ත මේ කොම්පඤ්ඤි වීදියේ මිනිසුන්ව. බොරල්ල හිටපු මිනිසුන්ව. මිනිසුන්ව ගහලා පන්නලා ඉඩම් අල්ලගත්තේ. කාටද ඒවා දුන්නේ? ඒවා දුන්නේ සමාගම් වලට. ඒවා දුන්නේ විදේශීය සමාගම් වලට. ඒ නිසා නාගරික සංවර්ධන අධිකාරිය මේක අතට ගන්නේ මේ පරිසර පද්ධතිය විනාශ කරන්න. මේ පරිසර පද්ධතිය විනාශ කරන්න. ඒ නිසා තමයි මේක මේ සටන මේක නිකන් මේ අඩියක් පස්සට අරන් තියෙන්නේ තමන්ගේ දේශපාලන ඇම්බැට්ටයන් ඉඩම් හවුවෙනවයි කියලා. එහෙම නැතුව මේ පරිසරය එහෙම නැත්නම් මේ ජනතාවගේ විරෝධය නිසා නෙමෙයි. ඒ නිසා අපි ජනතාවට කියන්නේ මේ සටන අපේ ජීවිතත් එක්ක කරන සටනක්. මේ පරිසරය විනාශ කරමින් වර්තමාන ආණ්ඩුව අපි දැක්ක මාධ්‍යවල පළ වෙනවා. ලෝකේ 4 වෙනි තැනට ඇවිල්ලා තිබෙනවා අවශේෂ වනාන්තර හෙළිකිරීම සම්බන්ධයෙන්. ලෝකේ 4 වෙනි තැන. අර එක 2005 චක්‍රලේඛනය පිළිබඳව කතා 2000 ඒ චක්‍රලේඛනය අහෝසි කරමින් ඒක තමයි වැඩ අල්ලපු විදිය. ගෝඨාභය රාජපක්ෂ 2005 චක්‍රලේඛනය අහෝසි කරලා වන හබරෙක් බවට පත් උනේ අවශේෂ කැලෑ ටික එලි කරමින් ගිහිල්ලා. ඒ විතරක් නෙමෙයිනේ අපි කවදාක්වත් දැක්කේ නැහැ රටේ කිසිම නායකයෙකුට කරන්න බැරි වුණා සිංහරාජ මැත්තෙන් පාරක් කපන්න අවසර දෙන්න. ජනාධිපතිවරයාම ගිහිල්ලා කිව්වා පරිසර වාර්තාවක් දෙනවා වගේ සිංහරාජය මැදෙන් පාරක් කපන්න කියලා. මේ වගේ නිකන් වනහබරෝ මේ වගේ වනහබරන් ඉන්න මේ වගේ වනහබරෝ ඉන්න පාදට දේශපාලන පන්තියක් මේ ඉතිහාසය අපි දැක්කේ නැහැ. මේ ඉතිහාසය අපි දැක්කේ නැහැ. අපි දැක්ක කොහමද? ආපු ගමන් කිව්වේ සත්තු ආරක්ෂා කරනවා නෙමෙයි. ගොවියන්ට තුවක්කු දෙන ප්‍රමාණය වැඩි කරන්න ගියා. ගොවියන්ට තුවක්කු දෙන ප්‍රමාණය වැඩි කරන්න ගියා. ගොවියන්ට තුවක්කු දෙන්නේ මොකටද? ගොවියන්ට තුවක්කු දෙන්නේ සෙල්ලම් කරන්නද? තුවක්කු දීලා කිව්වේ උඹලා දැන් ගොවිතැන් කරන්න එපා. ගොවිතැනට ඕන පෝර ටික දෙන්න බෑ. තුවක්කු ටික දෙන්න ගියා. මෙන්න මේ ආණ්ඩුවේ තිබෙන කාලකන්නිකම. සර්ගේ ආණ්ඩුවේ කාලකන්නිකම. තුවක්කු දෙන්න ගත්තා. තුවක්කු දෙන ප්‍රමාණය වැඩි කරන්න ගියා. හැබැයි පෝර ටික දෙන්න බෑ. අන්තිමේදී ගොවියන්ට ගොවිතැන නෙමෙයි කරන්න බෑනේ සත්තු මරන්න. උංග දඩයන්කාරයෝ කරන්න. වනහබරෝ කරන්න. අලිහබරෝ, වනහබරෝ, කොටිහබරෝ, මුවහබරෝ. මෙන්න මේක තමයි සර්ගේ ආණ්ඩුවේ කෙරුවාව. මේක තමයි ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ කෙරුමාව. ඒ නිසා මේ අපි මුහුණ දෙමින් තිබෙන්නේ බරපතලම පාරිසරික අර්බුදයක, පාරිසරික අනතුරක. මේ අපේ ජීවිත තවදුරටත් රැක ගන්නවාද නැද්ද කියන සටනක්. අපේ ජීවිත කියලා කියන්නේ හුදෙක් මේ මිනිස්යාගේ ජීවිත පමණක් නෙමෙයි. සතා සීපාවගේ ජීවිත. සතා සීපාවගේ ජීවිත. අලි විකුණන ආණ්ඩුවක් අපි දැක්කනම් දැක්කේ රාජපක්ෂලගේ ආණ්ඩුව. අලි ටික වෙළඳ පොළට දාපු ආණ්ඩුවක්. එහෙම ආණ්ඩුවක් අපේ ඉතිහාසයේ අපි දැකලා නැහැ. සතෙකුට කැලේ ඉන්න දෙන්නේ නැති ආණ්ඩුවක්. සතෙකුට ජීවත් වෙන්න දෙන්නේ නැති ආණ්ඩුවක්. මෙවැනි ආණ්ඩුවක් කිසිදු ආකාරයක ශිෂ්ටත්වයකට උරුමකම් කියන්නේ නැති ආණ්ඩුවක්. අනේ එවැනි පාදඩ දේශපාලන පන්තියක් තමයි ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුවේ දේශපාලන පන්තිය. වර්තමාන ආණ්ඩුවේ දේශපාලන පන්තිය. අන්තිමේදී මොකද්ද කරන්න යන්නේ? කොහොම හරි කැරකි අපිට අන්තිමේදී චීනගේ අසූචි කවන ආණ්ඩුවක් බවට පත් වෙමින් යනවා. තාමත් මේ රටේ ස්වෛරී රටක්. හැබැයි චීනය සලකන්නේ මේක කොලනියක් විදියට කියන එක අපිට පේනවා. චීනය නෙමෙයි චීන කොම්පැනිත් අපේ ඔළුවට අත හොදනවා. චීන කොම්පැනිත් මේ චීනගේ කක්කා කොම්පැනිය අපේ ඔළුවට අත හොදන තැනකට ඇවිල්ලා තියෙනවා. අපිට නීති දානවා. අපෙන් වන්දිල්ලනවා. උන් අපිට කක්කා කවන්න ඇවිල්ලා චීන අපිට අසූචි කවන්න ඇවිල්ලා දැන් උගේ අසූචි ටික ගන්න නැති වුණාම ගන්න බැහැයි කියලා කිව්වහම අපේ ආයතන බ්ලැක් ලිස්ට් කරනවා. අපේ බැංකු බ්ලැක් ලිස්ට් කරනවා. මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කරනවා. දැන් කියන උන් නවත්තන් හිටියට අපිට සල්ලි දීහන් කියලා. වන්දි දීහන් කියලා. අපිට වන්දි දෙන්න ඕනේ උන්ට. උන් අපිට කක්ක කවන්න ආවේ. උන්ගේ අසූචි කවන්න ආවේ. උන් ලෝකේ තියෙන හැම ජහජරාවම කනේ උන්. ගැරන්ඩියයි ණයයි බල්ලයි පූසයි මේ හැම එකෙක්ම කනේ උන්. මතක තියාගන්න. චීනගේ අසූචි කියලා කියන්නේ මොන විසක්ද කියන එක අපි දන්නේ නැහැ. උන් ලෝකේ තියෙන හැම සතෙක්වම කන જાතියක්. ඒ හැම සතෙක්වම කන එකාගේ අසූචි අපේ ඔළුවට දාන්න හදන්නේ. අපේ මහ පොළොවට දාන්න හදන්නේ. අපේ ජීව විවිධත්වය, අපේ පරිසරය, අපේ ගොවිතැන
අපේ සතාසිව්පාවන් අපේ ආත්මය අපේ හුස්ම මේ ඔක්කොම නැති කරන්න යන්නේ. ඒ නිසා තමයි කියන්නේ මේ ආණ්ඩුව මනුස්ස ආණ්ඩුවක් නෙමෙයි. හුස්ම ගන්න මිනිස්සු ඉන්න ආණ්ඩුවක් නෙමෙයි මේක. මේක නිකන් විලෝපිකයෝ ඉන්න ආණ්ඩුවක්. මේ ආණ්ඩුව සතාසිව්පාවටත් සමාන කරන්න බෑ. සත්තුන්ටවත් සමාන කරන්න බැරි ආණ්ඩුවක්. මේ ආණ්ඩුව ඇවිල්ලා විලෝපිකයෝ ඉන්න ආණ්ඩුවක්. ඒ නිසා තමයි මේ ආණ්ඩුවට තවදුරටත් මේ රටේ ආණ්ඩුවක් ගෙන යන්න ඕන සදාචාරාත්මක අයිතියක් නැහැ. සදාචාරාත්මක අයිතියක් නැහැ. ජනාධිපතිවරයා ෆුඩ් සවර්නිටි සමිට් එකේට අපි දැක්ක කතා කරනවා. ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ සමුළුවේ කතා කරලා කියනවා රසායනික පොහොර නතර කළා. මේ රට කාබනික පොහොර වලින් පාරිසරික ගොවිතැනක් කිරීමට සඳහා විප්ලවීය වෙනසක් කරයි කියලා. රෙද්ද විප්ලවය. බම්බුවේ විප්ලවය ජනාධිපතිවරයාගේ. මිනිස්සු අන්තිමේදී හාමතේ මැරෙන තැනට ඇවිල්ලා තියෙන්නේ. කාපු බත් ටිකක් මිනිස්සුන්ට නැති වෙලා තියෙනවා. දැන් අන්තිමේදී බත් ටික නැහැ, හාල් ටික නැහැ. හාල් ගෙන්නනවා ඉන්දියාවෙන්. යකෝ ඉන්දියාවෙන් ගෙන්නන හාල මොන හාලක්ද? ඉන්දියාවෙන් ගෙන්නන්නේ මොනව දාපු හාලක්ද? මොන පෝර දාපු හාලක්ද? කියනවා බලන්න. කියනවා කෘෂිකර්ම ඇමතිවරයා ඉන්දියාවෙන් ගෙන්නන හාල ඇවිල්ලා කාබනික පෝර වලින් අහපු ආරක්ද? ඒක මොන පෝරද කියලාවත් දන්නේ නැහැ. ඉන්දියාවෙන් හාල් ගෙනල්ලා කවනවා. ලංකාවේ හාල් ටික නැති කළා. ලංකාවේ බත් ඇටයක් නැති කළා. අන්තිමේදී මේක සාගතයෙන් පෙළ රටක් බවට පත් කරලා තියෙනවා. ලෝකෙට පෙන්න ජනාධිපතිවරයාගේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරනවා. රෙද්ද පල්ලෙන් බේරන නරිවාද ලෝකෙට කියනවා ඉඳගෙන. දැන් මේ ජනාධිපතිවරයා ආණ්ඩුවයි හිතන් ඉන්නවා උන් වගේ මුග්ධයෝ තමයි ලෝකෙත් ඉන්නේ කියලා. උන් වගේ මුග්ධයෝ කියලා. උන් දන්නවා මේ රටට කරලා තියෙන විනාශය. උන්ගේ ජාත්‍යන්තර ලිපිවල පළ වෙනවා ඉදිරි අවුරුද්ද ලංකාවේ සාගතයක් ඇති වෙනවයි කියලා. මේ මිනිහ මිනිස්සයා ඉඳගෙන කියනවා දැන් අපි රසායනික පොහොර නැති කළා මහා විප්ලවයක් කළයි කියලා. විප්ලවය කියලා කියන්නේ අපිට කන්න බොන නැති කරන එක. විප්ලවය කියලා කියන්නේ ගොවියව මහපාරට ඇද දාපු එක. ගොවියව මහපාරට ඇදලා දාපු එක. දැන් ඊයේ පෙරේදා ජනාධිපතිවරයා කියනවා දැන් මේ මිනිස්සු පාරට එනවා නිකම් බොරුවට විරෝධයන් දක්වනවා. මෙහෙම විරෝධයන් දක්වලා අන්තිමේදී කොවිඩ් හදාගෙන මේ රට ආයි වහන්න වෙන තැනකට යයි. දැන් ආණ්ඩුවට විරෝධයක් එල්ල වෙනකොට අන්න ආණ්ඩුවට විරෝධයක් එල්ල වෙනකොට තමයි කොවිඩ් වැඩි වෙන්නේ. ඒක තමයි සූත්‍රය. ආණ්ඩුවට විරෝධය එල්ල වෙනකොට කොවිඩ් වැඩි වෙනවා. ඊට පස්සේ ආණ්ඩුවට මේක අරගෙන හොරකම් කරන්න ඕන වුණාම ඔන්න දානවා සංඛ්‍යාලයකට පල්ලෙහාට. PCR කරන්නෙත් නැහැ. ඒකනේ අර සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු ඒ වෘත්තීය වේදිකව PCR කරන්නේ ඇන්ටිජන් කරන්නේ පල්ලෙහාට දානවා. පල්ලෙහාට දානවා මරණයත් පල්ලෙහායි ඔක්කොමත් පල්ලෙහා අරගෙන හොරකම් කරනවා. ඊට පස්සේ මිනිස්සුන්ගේ විරෝධය එනකොට ඔන්න කොවිඩ් වැඩි. දැන් ජනාධිපතිවරයා කියන කොවිඩ් වැඩි වෙනවලු. මේ යෝධයාට තේරෙන්නේ නැහැ. මේ යෝධයාට තේරෙන්නේ කොවිඩ් වැඩි වෙන්න මිනිස්සු ජීවිතයත් මරණයත් අතර සටන් කර පාරට බහින්නේ ඇයි? ඔළුවක් තියෙනවා නම් හිතලා බලනවාකෝ. මිනිස්සු පාරට එන්නේ මොකද? මිනිස්සු පාරට එන්නේ තෙල නැති කරගන්න නෙමෙයි. තෙල් මාන්දම නැති කරගන්න නෙමෙයි පාරේ අපි දෙන්නේ. ගොවියා පාරට බහින්නේ. ගොවියා කෑ ගහන්නේ. පහුගිය ඉතිහාසයේ ගොවීන් මහපාරට බැහැලා කෑ ගැව්වද? මේ විදියට ගොවි විරෝධතාවයන් මේ රටේ තිබ්බද? නිදහසෙන් පස්සේ එහෙම විරෝධයක් තිබ්බද මේ විදිය? ඇයි මේ? ඒ මිනිස්සුන්ට වගා කරගන්න බෑ. ඒ මිනිස්සුන්ට පෝර ටික නැහැ. ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. මුළු ජීවිතම කඩාගෙන වැටිලා කාලකන්ණි වෙලා. එහෙම වෙනකොට මිනිස්සු පාරට බහිනවා. ඉතින් ඒ මිනිස්සු ගෙවල් වල හිටියත් මැරෙනවා. පාරට ආවිල්ලා හරි මැරෙනවා. දැන් මොකද කොවිඩ් හැදුන්නේ නැහැ කියලා ඒ මිනිස්සුන්ගේ ජීවිත වලට මොකද වෙන්නේ? කොවිඩ් වලින් පරිස්සම් වෙන්න අපි ගෙදරට වෙලා හිටියොත් මිනිස්සුන්ට කන්න බොන්න නැහැ. දූ දරුවන්ට කන්න බොන්න නැහැ. අපිට බත් ටික නැහැ. ඉතින් මිනිස්සු පාරට එන්නේ ඒ නිසා. ජනාධිපතිවරයාට කියන්නේ මොලේ තියෙනවනම් මොලේ කලඳක්වත් තියෙනවනම් හිතලා බලනවා. මිනිස්සු පාරට එන්නේ මොකටද කියලා. නිකන් මිනිස්සු ආසාවට නෙමෙයි මේ ජීවිතයත් මරණයත් අතර තියෙන අභියෝගයක් අතට අරගෙන ජීවිතයත් මරණයත් අතර තිබෙන මේ අභියෝගයත් මේ අභියෝගයට මුහුණ දෙමින් පාරට එන්නේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි නිසා. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි නිසා. ඒ නිසා මේක තමයි මේ ඉතිහාසයේ නරුමම ආණ්ඩුව. නරුමම ආණ්ඩුව. මේ ආණ්ඩුව කරපු විප්ලවය ඒක. අන්තිමට විප්ලව ටික පෙවුණානේ අපිට. සීනි ටික හොයාගන්න නැහැ. කහ ටික හොයාගන්න නැහැ. පෝර ටික නැහැ. හාල් ටික නැහැ.
සුදුලුණු ටික සුදුලුණු වලට හොරකම් කරපු මහ කඩප්පුලි ආණ්ඩුවක් නෙමේක. මුන් එච්චර පහත් ආණ්ඩුවක්. මොකද මේ විදිය පහත් යවුන් අඩුම තමයි සෝමාලියාවේ මුහුදු කොල්ලකාරයන්ටත් ඔయిత වඩා පෞරුෂයක් තියෙනවා. සෝමාලියාවේ මුහුදු කොල්ලකාරයන්ටත් වඩා මහ බංකොලොත් ආණ්ඩුවක් මේක. මහ බංකොලොත් ආණ්ඩුවක් මේක. ඒ නිසා මේක තමයි අපි මුහුණ දීලා තියෙන බරපතලම අනතුර. දැන් අපි දැක්කා ඊයේ පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය පිළිබඳව පාස්කු වාර්තාව පිළිබඳව ප්‍රශ්න කරනකොට ජනාධිපති විමර්ශන වාර්තාව පිළිබඳ ප්‍රශ්න කරනකොට ඒක ඉදිරිපත් කරන්න සූදානම් නැහැ. දැන් අපි දැක්කා මේ චීන පොහොර නෞකාව ඇවිල්ලා තියෙන එක සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනකොට රටේ ප්‍රධානීන් අමාත්‍යංශ ලේකම්වරු කියනවා අපි දන්නේ නැහැ මේ චීන පොහොර නෞකාවක් ඇවිල්ලා තිබෙන එක ආරක්ෂාවට කොතරම් දුරට බලපානවද කියලා. ඉතින් චීන පොහොර නෞකාව ආරක්ෂාවට කොතරම් දුරට බලපානවද කියලා දැනගනීද? පාස්කු ප්‍රහාරයෙන් කොතරම් දුරට ජාතික ආරක්ෂාවට බලපානවද කියලා දන්නේ නැති උන්. ඒක දන්නේ නැති උන් චීන පොහොර නෞකාවෙන් කොතරම් දුරට ජාතික ආරක්ෂාවට බලපෑමක් වෙනවද කියලා දැනගනීද? දැන් අන්තිමේදී ජාතික ආරක්ෂාවට ලොකුම තර්ජනය වෙලා තිබෙන්නේ සිරිල් ගාමිණී පියතුමා. සිරිල් ගාමිණී පියතුමා තමයි දැන් ජාතික ආරක්ෂාවට ලොකුම තර්ජනයක් වෙලා තියෙන්නේ. යුක්තිය ඉල්ලපු මිනිස්සුયો තමයි යුක්තිය ඉල්ලලා පාරට බහින මිනිස්සු තමයි දැන් වැරදිකාරයෝ බවට පත් වෙලා තියෙන්නේ දංගෙඩියට ගෙනියන්නේ. බිත්තියට හේතු කරන්න යන්නේ. ගාල් කරන්න යන්නේ. අපි කියන්නේ මේ රටේ දේශපාලන පරිවර්තනයේ සන්ධිස්ථානයක් 2019 දේශපාලන පරිවර්තනයේ සන්ධිස්ථානයක් ඒකේ උච්චතම අවස්ථාවක් තමයි පාස්කු ප්‍රහාරය. එනිසා පාස්කු ප්‍රහාරය ඇත්ත නැත්ත දැනගන්න එක මේ රටේ ජනතාවගේ අයිතියක්. ඒ නිසා තමයි කියන්නේ වෙලුම් 22 ඉදිරිපත් කරන්න. එහෙට මෙහෙට හැඹරෙන්න එපා, කතා කරන්න එපා. ආණ්ඩුවට කියන්නේ හංගන්න දේවල් නැත්තම් අර කතාවක් තියෙනවනේ. කුඩු කාපු එකාගේ ඔළුව දන්නවා වගේ හංගන්න දේවල් නැත්තම් ආණ්ඩුවට කියන්නේ ඔය වෙලුම් 22 ඉදිරිපත් කරනවා. වෙන බයිලා කියන්න ඕනේ නැහැ. වෙලුම් 22 ඉදිරිපත් කරන්න. ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වේ ඒකයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියන්නේ ඒකයි. පාර්ලිමේන්තුවේ සභාගත කරන්න. පාර්ලිමේන්තුව කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය. උත්තරීතර සභාව ජනතා නියෝජිතව ඉන්න තැන අපිට අවශ්‍ය කරන ඇත්ත නැත්ත දැනගන්න. එතනයි සාකච්ඡා කරන්න ඕනේ. පාර්ලිමේන්තුවට එහෙලින් දෙයක් නැහැ. නීති හදන්න එතන. නීති හදන ආයතනයට ගේනවා මේක. එනිසා මේක මේ රටේ ජනතාව දැනගත යුතු කාරණයක්. මේ අහිංසකයෝ 300කට වඩා වැඩි ප්‍රමාණයක් මරණයටපත් උනේ. මේ නිකන් යුද්ධයකට සම්බන්ධ වෙලා නෙමෙයි. ගැටුමකට ගිහිල්ලා නෙමෙයි. දෙයියෝ වඳින්න ගිය මිනිස්සු, අහිංසක මිනිස්සු, දෙයියෝ ළඟ වැඳ වැටිලා ඉන්න මිනිස්සුන්ට තමන්ගේ ජීවිත අහිමි වුණේ. මේ කවුරුවත් ප්‍රභූන් නෙමෙයි. නිර්ප්‍රභූ මිනිස්සු, සාමාන්‍ය මිනිස්සු, අහිංසකයෝ. සමය අහිංසකයන්ගේ ජීවිත නැති වුණේ කොහොමද කියලා දැනගන්න එක මේ රටේ ජනතාවගේ අයිතියක්. පුරවැසියෝ විදියට ඒක අපේ අයිතියක්. එනිසා ඒක ඉල්ලා හිටින එක පාර්ලිමේන්තු නියෝජිතයාගේ ඒ ජනතා නියෝජිතයන්ගේ වගකීමක්. මොකද ජනතා නියෝජිතයෝ මේ වන විට මේ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. අපි දැක්ක වුන් මතු කරන ප්‍රශ්න ඇඟ කිලිපොකා යන ප්‍රශ්නය අය මතු කරා. හරින් ප්‍රනාන්දුල වගේ අය, අනුර කුමාර දිසානායක, මනුෂ්‍ය නානායක්කාර, එරාන් වික්‍රමරත්න මේ සියලු දෙනා මතු කරා ප්‍රශ්න ගණනාවක්. අපි ආණ්ඩුවෙන් අහන්නේ හැම කෙනෙක්ගෙන් අහනවා නම් හැම කෙනෙක්වම ගෙන්නනවා නම් ඇයි මේ අයගෙන් අහන්න බැරි? එයා දෙන තොරතුරු ඔස්සේ යම් දේවල් හොයාගන්න බැරි. එයා තොරතුරු කියනවා. එයාට ඒක කියන්න පුළුවන් කියනවා. එයා කියන්නේ රාජ්‍යයේ මේ රටේ නීති හදන තැන ඒක ලෙහෙසි නෑ. ඒක හැන්සාඩ් වල තියෙනවා. ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුවට මේක ජනතාවගේ ප්‍රශ්නයක්. මේක ජනතාවගේ ප්‍රශ්නයක්. ඒකට උත්තර දෙන්න ඕනේ ආණ්ඩුව. ඒකට උත්තර දෙන්න ඕනේ ආණ්ඩුව. අපි දැක්ක ජනාධිපතිවරයා කියනවා දැන් දැන් ඉතින් අපිව එපා වුණොත් අරගොල්ලන්ට දෙන්නත් එපා. මෙච්චර කල් කලේ අපිව එපා වෙනකොට ඒ අයට දෙනවා. ඒ අය එපා වෙනකොට අපිට දෙනවා. දැන් මෙහෙම කළා හරියන්නේ නැහැ. දැන් මම ක්‍රමය වෙනස් කරන්න තීරණ ගත්තා. එතකොට මේ මැති ඇමතිවරුන්ට කියන්න බෑ මැති ඇමතිවරුන්ට බලයක් නැහැයි කියලා. මැති ඇමතිවරු කරන්නේ නැත්නම් දැන් අන්තිමේදී මැති ඇමතිවරුන්ට තමයි බෝලේ පාස් වුනේ. අන්න ජනාධිපති. අපි මෙච්චර කල් හිටියේ ජනාධිපති තමයි හොඳටම කළේ කියලා. අන්තිමේදී හොඳටම කළේ මැති ඇමතිවරු. අර ඔක්කොම කුණු අන්තිමේදී අර බේරුවල බොක්කෙන් යනවා වගේ අන්තිමේදී ඔක්කොම කුණු මැති ඇමතිවරුන්ගේ ප්‍රශ්නෙන් යනවා. ඒ කාණුවෙන් තමයි ඔක්කොම කුණු ගලාගෙන යන්නේ.
මැති ඇමතිවරු පාපිසි බවට පත් වෙලා තියෙන කියන එක ඕනම පොඩි එකෙක් දන්නවා. 20 වෙනි සංශෝධනය ගෙනාවට පස්සේ ඔක්කොම ඔක්කේ ගහගෙන ඉන්නකොට කිහිල්ලේ ගහගෙන ඉන්නකොට මැති ඇමතිවරු කියන්නේ නිකන් රබර් සීල්. මැති ඇමතිවරු කියන්නේ නිකන් රබර් සීල්. අගමැතිත් එහෙමයි. ඔක්කොම නිකන් රබර් සීල් වෙලා තියෙන්නේ. ජනාධිපති කියනවා දැන් ඒගොල්ලන්ට අපි ආයතන වෙන් කරලා තියෙනවා. ආයතන වෙන් කරලා තියෙනවා ඊළඟ ගැසට් එක ගහලා ආයතනය ගන්නවා. ඔය දැන් නාගරික සංවර්ධන අධිකාරියට පවරගත්තේ මුතුරාජවෙල. ජනාධිපතිවරයා සිහි කල්පනාවක් ඇතුව කතා කරනවාකෝ. ජනාධිපති ඉඳන් කියනවා අපි ඒව ස්වාධීනත්වය දීලා තියනවලු. ස්වාධීනත්වය දීලා තියනවා මුතුරාජවෙල තිබුණේ පරිසර අධිකාරියට පරිසර අමාත්‍යාංශයට නැත්නම් වනජීවියකට. එහෙම තියෙන එක පවර ගන්නවා නාගරික සංවර්ධන අධිකාරියට. කොහේ හරි දෙයක් දැක්කොත් නාගරික සංවර්ධන අධිකාරියට පවර ගන්නවා. ඈ මොකක් දැන් ලංකාවේ බරපතලම ආයතන කීයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතේද තියෙන්නේ? කවුද පවරගෙන තියෙන්නේ? ජනාධිපතිගේ ඔක්කේ තියෙන්නේ. ජනාධිපති කිහිල්ල ගහන් ඉන්නේ. කියනවා මම මැති ඇමතිවරුන්ට බලය දීලාලු දෙන්නේ. මැති ඇමතිවරු කතා කරන්නේ නැහැ. මැති ඇමතිවරු මේවා ඉස්සරහට ඇවිල්ලා කියන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ මැති ඇමතිවරුන්ට කියන්න බෑනේ. ඒගොල්ලෝ හත් පොලේ ගහන් තියෙන්නේ. හැබැයි මැති ඇමතිවරුන්ට ගමේ යන්න බෑ. ජනාධිපති මෙහෙම කිව්වට මැති ඇමතිවරුන්ට ගමේ යන්න බෑ. ගමේ ගියාම ගහන්නේ මිනිස්සු එලවනවා. හූ කියලා එලවන්නේ. තව ඉතින් බෙල්ලෙන් අල්ලලා ජනාධිපති කොවියාගේ බෙල්ලෙන් අල්ලන්න ගියාට ඊළඟට ජනාධිපතිගේ ඇම්බැට්ටයන්ගේ බෙල්ලෙන් අල්ලලා එළියට දාන්නේ. බෙල්ලෙන් අල්ලලා මිනිස්සු එළියට දානවා. ඒ නිසා ජනාධිපතිට නිකන් දැන් මං හිතන්නේ දැන් සුදු කොඩි පේනවද කොහෙද? දැන් ඉතින් මේකත් හරි නෑ අරකත් හරි නෑ. දේශපාලනය කියන්නේ ඒක තමයි. හරි නැති වුනහම යන්න ඕනේ. ආයි මේක එල්ලිලා ඉන්න එපා. ආයි ඕන්නම් ගිහිල්ලා මොකක් හරි බාල්කෙක එල්ලිලා එක්ක ජනේලේ එල්ලිලා දොරේ එල්ලිලා මොකක් හරි එල්ලලා ආයි එන්න පුළුවන්. දැන් ආවේ ඕගොල්ලෝ. එහෙම නැති ඕගොල්ලන්ට නොදී ඉන්න තිබ්බන්නේ. ඕගොල්ලෝ කරපු ටික හොඳද? 2015ට කලින් කරපු ටික හොඳද? කරපු විනාශය දන්නේ නැද්ද? ඉතින් ඒත් ආයි ආවේ. ඒ වගේ තමයි. ආයි මේක හැමදාම ඉන්න බෑ. හිතුනත් දැන් හැමදාම ඉන්න පුළුවන් කියලා. මේක නිකන් සිටියම වෙනස් කරලා වගේ. එහෙම ඉන්න නෑ වෙන අය එනවා මේකට. තව අය එනවා හොඳ නැත්තම් ගෙදර යවනවා. ඒ නිසා මේ ඕගොල්ලන්ගේ අන්තිම කාලේ අවුරුදු 2 යනකොට මිනිස්සුන්ට එපා කරුවා හාන්සි කරවලා තියෙන්නේ. සියලු සංස්ථා, සියලු ආයතන, සියලු පද්ධතීන් විනාශ කරලා තියෙන්නේ. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.